ප්‍රේමවන්ත දරුවනි. මෙම වැඩසටහන් වාරයේ අප සමිදානන් වහන්සේගේ දෙවන ආගමනය පිළිබඳව අපි කතා කරමින් සිටිමු. අද දිනදී මම කතා කරන්නට යන්නේ අප සමිදානන් වහන්සේ උගන්වා වදාළ එකී ධර්මයේ අති සෛද්ධාන්තික ගැඹුරුතාවයක් ගැනයි. මේ ගැඹුරුතාවය සමග ඔවුන් වහන්සේ ශුද්ධ ලියවිල්ල තුළ අපට ඉගැන්වූ ඔවුන් වහන්සේගේ දෙවන පැමිණීම පිළිබඳව ඉගැන්වීම් වල සාරාංශය ඔබ සමග කතිකා කොට මා හමාර කරනවා. අපි ගියවර වැඩසටහනේදී තේරුම් ගත්තු දෙයක් තමයි ඔවුන් වහන්සේගේ අවසාන විනිශ්චයේදී මිනිසයාගේ හදවතේ මිනිසයාගේ ස්වභාවය මූලික වශයෙන් විනිශ්චයේදී හේතුකාරකයක් වෙනවා. ඔහු යන්නේ මොන පැත්තටද කියා නිර්ණය කිරීමට. Or in other words, my brothers, my sisters, I understand that the fundamental problem of the people with respect to the judgment is nothing more than the human heart. Human heart is the fundamental problem that we find. මේ අනුව මට දැනෙනවා මට තේරෙනවා ප්‍රේමවන්ත පුතේ ප්‍රේමවන්ත දුවේ මේ මනුස්ස හදවතේ මූලික රූපය ඔහු ධර්මිෂ්ඨයේද්ද අධර්මිෂ්ඨයේද්ද කියා නිශ්චය කරන වග. එහිදී ඔහුට වගකීමක් තිබෙනවා තමාගේ හදවතේ මූල රූපය නැත්තම් උත්පත්තිය නැත්තම් නිරුක්තිය නිවැරදි කර ගැනීමට. It's a personal responsibility. Okay, by the way, no amount of religious observance or philosophic activity can change what is essentially corrupt. What is essentially corrupt cannot be changed by any philosophy or religious observance. I believe you understood what I said. So therefore, it is not the failure to be religious that makes a person unrighteous before God. It is not the failure to be religious that makes a person unright before God. එහෙමනම් කෙනෙකු ආගමික වීම හෝ නොවීම නෙමෙයි ධර්මිෂ්ඨ වීම හෝ නොවීම පිළිබඳව ඇති කාරණාව. මුලින්ම අපි කිව්වනේ නීතිය රෙගුලාසිය අනුගමනය කළාට දේව රාජ්‍යයේදී විනිශ්චයේදී ඔබට නිවැරදි විනිශ්චයක් ලබා ගන්න බැරි වේවි කියලා. ඒකේ තේරුම තමයි ඔබ ආගමික වූ ඵලියට ඔබේ ධර්මිෂ්ඨතාවය පිළිබඳව ඔබට නිර්වචන සපයා ගන්න බෑ. ඔබ දිනපතා යදුමට සහභාගී වෙනවා. දිනපතා දිව්‍ය පූජාව අමතක කරන්නේ නැහැ. ඔබ අනිත් අයට වඩා පැය ගණන් දේව සම්මුඛයේ ඉන්නවා. මේක ඔබේ ආගමික ස්වභාවයයි ස්වરૂපය. But this doesn't mean anything to your fundamental state of your heart, the nature. එතකොට අපි තේරුම් ගන්නට ඕන කාරණාව තමයි ප්‍රේමවන්ත පුතේ ප්‍රේමවන්ත දුවේ අපේ corrupt nature එක. එහෙමත් නැත්නම් what is essentially corrupt is not conditioned by our religious performances. ලෝකයේ පිළිගත්තු ධර්මතාවයන්ට අනුකූලව ප්‍රේමවන්ත පුතේ දුවේ අපි දන්නවා නැත්නම් මනුෂ්‍ය හදවත ඒ හදවතේ දුෂ්‍ය ස්වභාවය පිටින් එන්නේ. ලෝකෙ හිතන්නේ එහෙමයි. According to the understanding of the world, a man would be corrupted by the things which goes to him from the outside. පිටින් පැමිණෙන දේ පුද්ගලයෙක්ව නරක හෝ නපුරු හෝ කරනවා අධර්මික කරනවා. ප්‍රේමවන්ත පුතේ ප්‍රේමවන්ත දුවේ. In contrast to these teachings of the world that held that human corruption comes from the outside, Jesus, our Lord, your Lord, teaches us that human corruption comes from the human heart.
එළිය කරන ඒවලින් නෙමෙයි හදවත කරප්ට් වෙන්නේ, දුෂ්‍ය වෙන්නේ ඇතුළෙන්මයි. උන්වහන්සේ අපට උගන්වන්නේ මතෙව්තුමාගේ පොතේ 15 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි වගන්තියේ ඉඳලා 20ත්, මාර්ක්තුමාගේ පොතේ 7 වෙනි පරිච්ඡේදයේ 14 ඉඳලා 23ත්, ලූක්තුමාගේ පොතේ 11 වෙනි පරිච්ඡේදයේ 39 වෙනි වගන්තියත්. ප්‍රේමවන්ත පුතේ, ප්‍රේමවන්ත දුවේ, in this regard මේ අනුව බලනකොට the fruit of a life characterizes the heart of the person. එළියට එන්නේ ක්‍රියාවෙන් අපිට මනින්න පුළුවන් ඇතුළ මොන වගේද කියලා ඵලයෙන් අපට කියන්න පුළුවන්. එයයි ජේසුස් සමිදානන් වහන්සේගේ ඉගැන්වීම. So therefore my Lord, your Lord indicates that his followers will be recognized by the fruit of their life. So at the end of the day you will be judged by your fruits, by your actions. So when he comes to judge the world, so you will be judged by him on the basis of your action, human action, acts of human. So my brothers, my children, my sisters, do you understand this clearly? If not, you are unlucky. So therefore, try your best to understand this. මේ අනුව අපිට පැහැදිලි වෙනවා කෙනෙකු නරක බව හඳුනගන්න, කෙනෙකුගේ ක්‍රියාකාරකම, ඔහුගෙන් එළියට එන ඵලය අපට වැදගත් වෙනවා. ඵලය කුමක්ද? ඇතුළත් ඒ වගේමයි. ඵලය යහපත්ද? ඇතුළ යහපත්. ඵලය අයහපත්ද? ඇතුළ අයහපත්. හොඳ ගස් නෑ නරක ඵල දෙන ගස්වල හොඳ ස්වභාවයක් නැහැ. ප්‍රේමවන්ත පුතේ, ප්‍රේමවන්ත දුවේ, එබැවින් මේ අපට ඊතා පැහැදිලි. මතෙව්තුමාගේ පොතේ 7 වෙනි පරිච්ඡේදයේ 16 ඉඳලා 20ත්, ලූක්තුමාගේ පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 43 ඉඳලා 45ත්. දැන් මේ පිළිබඳව තව ටිකක් ඉදිරියට යමු. මේ විනිශ්චය සමිදානන් වහන්සේ අපට කියා දෙන පිළිවෙලට මේක trial. This is not a trial in which the defendant marshal evidence to make the case for being good enough to go to heaven. මේකේ අපි වෙනුවෙන් අපි කියනවා ඒකට අප වෙනුවෙන් කතා කරන කෙනෙකුව අපට යොදවන්න බෑ. අපි කොච්චර යුක්ති සහගතද කියලා අප වෙනුවෙන් අපි කතා කරලා අපේ නිර්වද්ද භාවය ඔප්පු කරගන්න බෑ. This is not a trial. මේක නඩු විභාගයක් නෙමෙයි ඒ જાතියේ. ප්‍රේමවන්ත පුතේ, ප්‍රේමවන්ත දුවේ, Jesus describes it more simply, in a simple way, by his definition of righteousness. It is very, very simple. He describes it more as a simple declaration of the way the things are. ඒවා තියෙන විදිහෙන්මයි ඒවා සිද්ධ වෙන්නේ. By his definition of righteousness, no one can enter the kingdom of heaven. ඒ අනුව අපට පැහැදිලි වෙනවා ඇතුළයි නරක උපදවන්නේ, පිටට එන්නේ ක්‍රියාව විනිශ්චය කරනවා. එහෙමනම් කෙනෙකුට බෑ තමන් මේ ක්‍රියාව කළේ අර හේතුව මේ හේතුව හින්දා කියලා තමන්ව විනිශ්චය ඉස්සරහා සාක්ෂි උපදවා ගනිමින් තමන් වෙනුවෙන් සාක්ෂි ඉදිරිපත් කරන. You cannot defend yourself. මේ අනුව ප්‍රේමවන්ත පුතේ, ප්‍රේමවන්ත දුවේ, එබැවින් අපට ඊටා පැහැදිලි කාරණාවක් ගෙනෙනවා. The problem is not lost on the disciples who miss a great deal of understanding this point. ඒක නෙමෙයි කතන්දරේ. මතෙව්තුමාගේ සුභාරංචියේ 19:25, මාර්ක් 10:26, ලූක් 18:26ට අනුව පැහැදිලි වෙනවා. මෙහිදී ඊට වැදගත්ම කාරණාව වන්නේ වෙන කිසිවක් නොවේයි අපි තුල අපව දුෂ්‍ය කරගත්තු භාවයයි බරපතල වන්නේ කියලා. So great separation of the day of judgment will occur as a result of the essential nature of the things. Wheat and tares, sheep and goats, varieties of fish. ඔබට මතකයිනේ මේ උපමාවල් මතෙව්තුමාගේ සුභාරංචියේ 13:24, 30, 47, 52, 25, 31, 46 මේ උපමාවලින් කියන්නේ එක දෙයයි.
බැටළුවා ජීවත් වන්නේ බැටළුවා විදිහටයි. එළුවා ජීවත් වන්නේ එළුවා විදිහටයි. වල්ගහක්මයි. එබැවින් හොඳ පළදරන ගහ හොඳ පළනදර ගහක්මයි. ඒ ස්වභාවයෙන්ම සිද්ධ වෙනවා. ඒ ස්වභාවයෙන්ම සිද්ධ වෙනවා. එතකොට ධර්මිෂ්ඨයයි අධර්මිෂ්ඨයයි අතර වෙනසත් ඒ වගේමයි. ඒ ස්වභාවයෙන්ම සිද්ධ වෙන දෙයක්. ඒ පිටතින් සිද්ධ කරන දෙයක් නෙමෙයි. කාටවත් කියන්න බෑ මේ ක්‍රියාවට මම වග කියන්නේ නෑ කියලා. ඔබට කියන්න බෑ මේ ක්‍රියාව කළේ මේ හින්දා කියලා. මට මේක කරන්න සිද්ධ වුණා කියලා. මම මේක කළේ මේ හින්දා මට යමක් නොකර බැරි නිසා කියලා. ඔබට බෑ ඔබව මේ විදිහට ඩිෆෙන්ඩ් කරගන්න. මේ විදිහට ඔබව ඩිෆෙන්ඩ් කරගන්න ඔබට පුළුවන් කමක් නෑ. ප්‍රේමවන්ත පුතේ, ප්‍රේමවන්ත දුවේ, ඔබව බේරගන්න ඔබට බෑ. ඔබට තර්කණය කරන්න බෑ ඔබ නිවැරදි බව. එය ස්වභාවයෙන්ම ඉන්ට්‍රින්සිකලි නෛසර්ගිකව වැරද්දමයි, නිවැරද්දමයි. Judge will simply declare what people really are when the secrets of all hearts are disclosed. ඔබේ හදවතේ සියලුම රහස් එළියට ගත්තයින් පස්සේ පැහැදිලි ඔබ කවුද කියලා. දැන් ඉතින් ඔබ නොවේයිනේ. දැන් ඉතින් අපි නොවේයිනේ. දැන් ඉතින් මම නොවේයිනේ. කාටත් හොරෙන් මම මාව දකිනකොට මේ ඉන්න මම නෙමෙයිනේ මම. මගේ පාපය, මගේ බැරිකම, මගේ නොහැකිකම, මගේ දුෂ්ටකම, the corrupt nature, මගේ දුශ්ශීල ස්වභාවය මේක නෙමෙයිනේ. මම වෙස් මුහුණක් දාගෙන, මම බැටළුහමක් පොරවගෙන. නමුත් උන්වහන්සේගේ විනිශ්චය දවසේදී ඔය සියලු වෙස් මුහුණු ගලවන්ට වෙනවා. බැටළුහම් පොරවගත්තු අයට තමන් වෘකයේද්ද නරියෙද්ද කියා පෙන්වන්න සිද්ධ වෙනවා. තමන් කවුරුදයයි ලෝකයට හඬගසා කියනවා. එබැවින් සමිදානන් වහන්සේ පැහැදිලිව කියනවා. හරියට බැටළුවන්ගෙන් එළුවන්ව වෙන් කරනවා වගේ, හොඳ ගස් වලින් වල් ගස් වෙන් කරනවා වගේ වෙන් කරනවා. ඒ වෙන් කිරීමේදී හොඳ ගහයි වල් ගහ අතරයි වෙනස පිටින් දාපු එකක් නෙමෙයි. That was intrinsical. ඒක නෛසර්ගිකයි. වල් ගසමයි, හොඳ ගසමයි, බැටළුවාමයි, එළුවාමයි. බැටළුවාට බැටළුකම හෝ එළුවාට එළුකම පිටින් දුන්න එකක් නොවෙයි. නෛසර්ගිකව ස්වභාවයෙන්ම නේචර් එකෙන්ම ඒක තියෙන එකක්. අපේ ධර්මිෂ්ඨකමත් අධර්මිෂ්ඨකමත් එහෙම්මමයි. පිටින් හදාගත්තු එකක් නෙමෙයි. ඒවා ගෙනාපු ඒවා. ඒවා ඇතුලේ තියෙන ඒවා. ප්‍රේමවන්ත පුතේ, ප්‍රේමවන්ත දුවේ, අප අතර කතාවක් තියෙන්නේ හොරාමයි. ඒක ඇතුලෙන්ම එන එකක්. අපි කවුරු වුණත් කොතන හිටියත් මොන තත්ත්වයේ හිටියත් ඒ දුශ්ශීල ගතිය ඇතනම් අපි දුශ්ශීලමයි. ප්‍රේමවන්ත පුතේ දුවේ. එබැවින් උන්වහන්සේ අපට හැරයුම් කරන්නේ to repent. එතකොට repent කියන එකට හීබ්‍රු වචනේ තමයි zub. zub කියන්නේ ස්වභාවයේ වෙනස. metanoia, the change of the whole self. මුළු පැවැත්මේම වෙනස. මුළු පැවැත්මේම වෙනස සිදුවෙන්නට නම් ඔබව වෙනස් කරගත යුතුයි. කොහෙන්ද? ඇතුළතින්. පිටතින් නොවෙයි. පිටතින් වෙනස් කරගත්තු අයට ජේසු කියනවා ඔබ කෝඳුරුවන් පෙරා ඔටුවන් ගිල දමන අයයි. පරිචිවරු එහෙමයි. පෙරන්නේ කෝමුරුව ගිලින්නේ ඔටුවෝ. ප්‍රේමවන්ත පුතේ, ප්‍රේමවන්ත දුවේ, අපේ ස්වභාවය ඔය ස්වභාවයයි. අපි සුදුහුණු ගාපු සොහොන් ගෙවල් වගේ පිටින්නම් සුද්දයි, ඇතුලේ ඕජස් ගලන දුගද හමන අපවිත්‍ර දුශ්ශීල තැනක්. අපේ හදවතත් එහෙමම නම් අන්තිම විනිශ්චය දවසේදී ඔබට ගැලවීමක් මට ගැලවීමක් කොහෙත්ම නැහැ. අපි තවම කතා කරමින් ඉන්නේ උන්වහන්සේ වඩනා කල්හි සිද්ධ වෙන විපර්යාසය ගැන. අපිට මොනවද වෙන්නේ? අපි ධර්මිෂ්ඨ නොවුනොතින් ඒ ධර්මිෂ්ඨකම නෛසර්ගිකයි. නෛසර්ගික ධර්මිෂ්ඨකම නොතිබුණොතින් ඒ කියන්නේ ආයාසයකින් තොරව ආරූඪ කර නොගත් ධර්මිෂ්ඨකමක් අපි තුල තියෙන්න ඕන.
ඒ ධර්මිෂ්ඨකම නොතිබුණොතින් මාගේ ප්‍රේමවන්ත පුතේ මාගේ ප්‍රේමවන්ත දුවේ ඔබේ විනිශ්චය මගේ විනිශ්චය දත්මිටි කන විනිශ්චයක් බවට පත්වේවි. This understanding therefore of the judgment provides, as I understand, my brothers, my sisters, the context of the discussion between Jesus and Nicodemus. One night, if you can remember, even imagining that the conversation came from following a time of a teaching like Sermon of the Mount. ඒ කතන්දරේ ඇතුලේ අපි දකින්නේ නිකොදේමුස් සහ ජේසුගේ කතන්දරේ ඇතුලේ දකින්නේ කන්ද උඩ දේශනාවමනේ. ඔබ නැවත නූපන්නොත් ශුද්ධාත්මයාණන් වහන්සේගෙන් ඉපදුනේ නැත්නම් මේ රූපික භාෂාව තේරුම් ගත්තොතින් මේ කතා කරන්නේ change of the self, metanoia, sub, turning back, born again by the power of the Holy Spirit. අධර්මිෂ්ඨකම ඈඩ් කරලා ධර්මිෂ්ඨකමට අලුතෙන් ඉපදවීම, new life, new dawn, new innovation within you, in you. So therefore, my children, this is very, very important, very, very important. This one might even imagine in the conversation came from the time of teaching like Sermon on Mount. As I said, Nicodemus begins by acknowledging Jesus as a great teacher from God. It's true, a great teacher of the law. Then Jesus' response seemed to remarkably disjointed, very, very powerfully, unless it takes place in the context like his teaching on judgment and righteousness. නිකොදීමොස්ගේ කතාව විනිශ්චය හා ධර්මිෂ්ඨකම කියන සන්දර්භය ඇතුලේ තේරුම් ගත්තේ නැත්නම් මාගේ ආදරණීය දරුවෙනි ඔබට බැහැ මට බැහැ නොඅනුමානවම මේ නිකොදීමස්ට කියන නැවත උපදෙන්න කියන කතන්දරේ තේරුම් ගන්න. මේක යුගාන්තවේදී. නිකොදීමස්ගේ කතාව යුගාන්තවේදී කතාවක්. I tell you the truth. No one can see the kingdom of God unless he is born again. ජුවාම් 3:3. ඔබ නැවත නූපන්නොත් ඔබට දේව රාජ්‍යයට ඇතුළු විය නොහැකිය. දේව රාජ්‍යය අපට ඇහෙන සැනින් උදාව මතක් කරන සැනින් පරූෂියා රාජ්‍යයේ පැමිණීම ඊට එහා ගිය දෙවන පැමිණීම අපට ඉඟි කරනවා අපට මතක් කරනවා. ප්‍රේමවන්ත පුතේ ප්‍රේමවන්ත දුවේ මේ අනුව අපට පැහැදිලි වෙන කාරණාව තමයි ඊතා පැහැදිලි කාරණාව තමයි අපි කරුණු කාරණාවලදී අපි කරන්නා වූ දෙයට අපි වග කියන්න ඕන. Thus, to the disciples pondering over how anyone can be saved, Jesus replied, with man this is impossible, but with God all things are possible. If you want to be born again, you can't do it by your own. You cannot do it by your own power. You need to open your hearts to the power of the Holy Spirit, and there He will change you. He will give you a chance to be born again. So this is the invitation. You can see these teachings in the Gospel of Matthew 19:26, in the Gospel of Mark 10:27, in the Gospel of Luke 18:27. So my brothers, my sisters, this is very important. With man this is impossible, but with God all things are possible. So what does it mean? It means when you change your heart, when you begin to open up your heart to the Lord is the one who will concretely be deposited in your heart to be activated in you in order to create a new creation within you. So therefore, this is very important. Repent. උන්වහන්සේගේ දෙවන පැමිණීමේදී එබැවින් අපි මනස්ථාපනය උදෙසා කටයුතු කාරණා කළ යුතුයි. මේ අනුව අපට පැහැදිලි. Jesus makes himself necessary to see God. He makes it clear. මතේ තුමාගේ සභාරංචි 5ට
Therefore, he makes himself the central issue of the day of judgment. So he is the central issue. He comes, ඔහු පැමිණෙනවා. ඒ වගේම ඔහුව අඳුනන්නේ නැත්නම්, ඔහු තුල ධර්මිෂ්ඨතාවය නැත්නම්, ඔහුගේ විනිශ්චයේදී අපි සදාතනික නිරාගින්නට හිමිකරුවන් වෙනවා නොඅනුමානයි. එබැවින් ප්‍රේමවන්ත දරුවෙනි, අපි කුමක් නම් තේරුම් ගන්න ඕනද? Those who acknowledge Jesus in his life as the Lord will be acknowledged by him on the day. But those who are ashamed of him in his life, he will be ashamed to acknowledge. මතෙව්තුමාගේ පොතේ 10:32 මාක් 8:38 ලූක් 9:26 අපි උන්වහන්සේ ගැන ලැජ්ජා වෙනවද? ඒ දිනදී උන්වහන්සේත් අපි ගැන ලැජ්ජා වේවි. අපි උන්වහන්සේව පිළිගන්නේ නැද්ද? ඒ දිනදීත් උන්වහන්සේ අප පිළිගන්නේ නැත. එතනින් එහාට කතාවක් නැහැ. Therefore the punishment comes to those who reject Jesus. එබැවින් ජේසුස් සමිදානන් වහන්සේව ප්‍රතික්ෂේප කරන යමෙක් වේද, උන්වහන්සේ දෙවියන් බව, ස්වාමියාණන් බව අදහ නොගන්න යමෙක් වේද, පෞද්ගලික නෑකමක් උන්වහන්සේ සමග හටගන්නට ඉඩ නොදෙන යමෙක් වේද, ඔහු විනිශ්චයට අදාළයි යටත්. මතෙව්තුමාගේ පොතේ 21:33-44, මාක්තුමාගේ පොතේ 12:1-11, ලූක්තුමාගේ පොතේ 29-19. මේ අනුව අපට පැහැදිලි වෙන කාරණාව නම් සමිදානන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ ලෙස පිළිගන්න අය, they do not come into condemnation but become the children of God. ඩුවාම් 1:12-13, 3:16-21, 36, ඒ වගේම 5 වෙනි පරිච්ඡේදය 21-22, 22-24 වගන්ති, 6 වෙනි පරිච්ඡේදය 40 වගන්ති, 44 වගන්ති හා 54 වගන්ති. මේ අනුව අපට පැහැදිලි වෙන කාරණාව වන්නේ මාගේ දරුවෙනි, ඔබ ඔබේ ජීවිතයට උන්වහන්සේ පැමිණෙන විටදී වගකිව යුතුයි. ඔබගේ විනිශ්චයට ඔබම පංගුකාරයෙක් බව මතක තබා ගන්න. එසේනම් මා ඔබෙන් සමුගන්නවා. සමිදානන් වහන්සේ වඩිනා කල උන්වහන්සේ පිළිගැනීමට යන්තමින් හෝ සූදානම්ව සිටින්න ඔබත් බෙරවීරිය ගන්න. ඔබට ජේසු පිහිටයි.